දෙනාටම තෙරුවන් සරණයි. DP Education හරහා අද අපි කතා කරන්නේ 3 වසර පන්තියේ පාඩම් මාලාවට අදාළව 3 වෙනි පාඩමේ එක කොටසක් පිළිබඳව. පළමු කොටසේ නාම වර්ණගීම් පිළිබඳව අපි පාඩම් කළා. එතකොට ඒ පාඩමේදී අපි විශේෂයෙන් උකාරාන්ත ශබ්ද පිළිබඳව ඉගෙන ගත්තා. එතකොට මේ පාඩමේදීත් නාම වර්ණගීමටම අදාළ කොටසක් තමයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු කොයි වගේ නාම වර්ණගීමක්ද අපට මේ පාඩමේදී හමු වෙන්නේ කියලා. මෙතන තියෙනවා පොඩි ගාථා පාඨයක්. මේක ගාථාවක් කියලා කිව්වට ව්‍යාකරණේ දැක්වෙන නාම කීපයක් පිළිබඳව විශේෂයෙන් හඳුන්වා දෙන ගාථා පාඨයක්. මගෙත් එක්කම කියමු බලන්න හැමෝම බලාගෙන. මනං සිරං උරං තේජං රජං ඕජං වයං පයං යසං තපං වචං චේතං ඒව මාදි මනෝගනෝ. එතකොට එක සමාන වචන කීපයක් මෙතනදී අපිට හම්බ වෙනවා. මනං සිරං උරං තේජං රජං ඕජං වයං පයං යසං තපං වචං චේතං ඒව මාදි මනෝගනෝ. විශේෂයෙන් පාලි සංස්කෘත භාෂා ඉගෙන ගන්නකොට විශේෂ ශබ්ද කීපයක් අපිට හම්බ වෙනවා. ඒ තමයි මනෝගණික ශබ්ද කියලා. ඒ මනෝගණික ශබ්ද මතක තබා ගැනීමේ පහසුව සඳහා තමයි මේ විදිහට ගායන ස්වරූපයෙන් කියන්න පුළුවන් වෙන විදිහට ගාථා පාඨයක් විදිහට අපිට උගන්වලා තියෙන්නේ. මේක පාඩම් කරගත්තොත් මනෝගණික ශබ්ද මොනවද කියලා එහෙම නැත්නම් මනෝගණික නාම මොනවද කියලා අපට ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒතර මේ මන කියන වචනයෙන් ආරම්භ වෙන නිසාවෙන්ම මනෝගණයට අයිති කියලා මේ වචන කීපය හඳුන්වලා තියෙනවා. අපි ආපහු බලමු. මනං සිරං උරං තේජං රජං ඕජං වයං පයං යසං තපං වචං චේතං ඒව මාදි මනෝගනෝ. අපේ පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම මේනින් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා අපේ ශිෂ්‍ය දරුවෝ මේ ගාථා පාඨය මනෝගණික ශබ්ද පිළිබඳව හඳුන්වා දෙන මේ පාඨය පාඩම් කරගත්තොත් වඩා පහසුයි මනෝගණික ශබ්ද මොනවද කියන එක මතක තබා ගන්න. ඒ නිසා හැමෝම හොඳට පාඩම් කරගන්න ඕන. අපි එකින් එකට බලමු මොනවද මේ මනෝගණික ශබ්ද. පළවෙනිට කිව්වා මන කියලා කියන්නේ මනස. මනං කියන වචනයෙන් කිව්වා අපි මනස. සිරං කියලා අපිට වචනයක් ඇහුණා සිර. එතකොට හිස. එතකොට උරං උර. එහෙම නැත්නම් ලය. ඊට පස්සේ තේජං තේජස පිළිබඳව. රජ කියලා කියන්නේ දූවිලි. එතකොට ඕජං ඕජාව. වයං කියලා කියන්නේ වය එහෙම නැත්නම් ගෙවි යාම පිළිබඳව. වයසට යාම ගෙවි යාම. පය කියලා කියන්නේ කිරි පයන්. යසං යස කියලා කියන්නේ කීර්තිය. තපං තපස
වචං කියලා කියේ වචනය වචනය. චේතං කියලා කියන්නේ සිතවිල්ල. චේතං කියන්නේ සිතවිල්ල. එතකොට මෙතන තියෙනවා ශබ්ද 2යි 4යි 6යි 8යි 10යි 12යි. එතකොට ශබ්ද 12ක් භාෂාවේ පාලි සහ සංස්කෘත භාෂාවල විශේෂයෙන් ශබ්ද 12ක්. එහෙම නැත්නම් නාම 12ක් විශේෂ ශබ්ද ක්‍රමයකට ඇතුළත් කරලා තියෙනවා. අපි ඒවට කියනවා මනෝගණික ශබ්ද කියලා. මම හිතන්නේ හැමෝටම පැහැදිලි මොනවද මේ මනෝගණික ශබ්ද කියන්නේ. එතකොට මේ මනෝගණික ශබ්ද සියල්ලම නපුංසක ලිංග ශබ්ද. මනෝගණික ශබ්ද සියල්ලම නපුංසක ලිංග ශබ්ද. ඒතර නපුංසක ලිංග නාම වර්ණැගීම පිළිබඳව අපි කලින් ඉගෙනගෙන තියෙනවා නපුංසක ලිංග නාමයක් කොහොමද වර්ණගන්නේ කියලා. ඒතකොට නපුංසක ලිංග නාම මොනවද? නපුංසක ලිංග ශබ්ද නාම මොනවද? නපුංසක ලිංග නාම මොනවද කියලා ඉගෙන ගන්න නම් මේ ටික අපි බලන්න ඕනේ. මේ ටික පාඩම් කරගන්න පුළුවන් නම් වඩා හොඳයි. පුඤ්ඤ පාප ඵල රූප සාධනං සෝත ඝාන සුඛ දුක්ඛ කාරණං දාන සීල ධන ජාන ලෝචනං මූල කූල බල ජාල මංගලං. බොහොම ලතාවකට යන වචන ටිකක්. එතකොට මේ පුඤ්ඤ එකක්, පාප එකක්, ඵල එකක්, රූප එකක්, සෝත ඝාන සුඛ දුක්ඛ කාරණ දාන සීල ධන ජාන ලෝචන මූල කූල බල ජාල මංගල මේ ඔක්කොම නපුංසක ලිංග ශබ්ද. තව මෙතන පල්ලෙහින් තියෙනවා නලින ලිංග මුඛංග ජලම් බුජං පුලින ධඤ්ඤ හිරඤ්ඤ පදාමතං පදුම පන්න සුසාන වනායුධං හදය චීවර වත්ත කුලින්ද්‍රියං. එතකොට මේවත් නපුංසක ලිංග නාම. එතකොට නපුංසක ලිංග ශබ්ද එහෙම නැත්නම් නාම මොනවද කියලා අපිට බොහොම සරලව මතක තියාගන්න පුළුවන් ක්‍රමයකට තමයි මේ එකතු කරලා තියෙන්නේ. නයන වදන යානෝ දාන සෝපාන පානං භවන භුවන ලෝහාලාත තුණ්ඩණ්ඩ පීඨං කරණ මරණ ඥානාරම්මනාරඤ්‍යතානං තගර නගර තේරච්ඡප්ත චිද්දෝදකානී. එතකොට මේ ඔක්කොම ශබ්ද නාම නපුංසක ලිංග ශබ්ද අනුව වර්ණගෙන නාම. බලමු අපි නපුංසක ලිංග ශබ්දයක් කොහොමද වර්ණගන්නේ කියලා. මෙතන ඔකට්ටියට පෙන්නලා තියෙනවා පොඩි හාමුදුරුවනේ නපුංසක ලිංග චිත්ත ශබ්දේ වර්ණගන්නේ කොහොමද කියලා. චිත්ත ශබ්දය අපට බොහෝම පහසු ශබ්දයක්. ඒකට හේතුව තමයි දැන් අකාරාන්ත පුල්ලිංග නර ශබ්දය බුද්ධ ශබ්දය අපි පාඩම් කරනවානේ. එහෙම පාඩම් කරනකොට නපුංසක ලිංග ශබ්දකින් වෙනස් වෙන්නේ මෙන්න මේ විභක්ති 3 විතරයි. පඨමා ආලපන ද්විතියා තතියා කියන විභක්ති 3 විතරයි වෙනස් වෙන්නේ මේ කියන නපුංසක ලිංග ශබ්ද වලින්. ඒකත් එච්චර අමාරු නෑ. චිත්තං චිත්තේ චිත්තානි චිත්තං චිත්තා චිත්තානි හේ චිත්ත හේ චිත්තා චිත්තානි චිත්තං චිත්තේ චිත්තානි චිත්තං චිත්තා චිත්තානි හේ චිත්ත හේ චිත්තා චිත්තානි චිත්තං චිත්තේ චිත්තානි. අපි බලමු තව නපුංසක ලිංග ශබ්දයක් අරගෙන නයනං නයනා නයනානි හේ නයන හේ නයනා හේ නයනානි නයනං නයනේ නයනානි. ඔන්න ဒုတိ ය විභක්තියට එනකම් අනෙක් ටික ඔක්කොම වර්ණගෙන්නේ පුරුෂ ලිංග බුද්ධ ශබ්දය නර ශබ්දය රුක්ක ශබ්දය වගේ සමානව.
චිත්තේන චිත්තේබි චිත්තේහි චිත්තේන චිත්තේබි චිත්තේහි චිත්තාය චිත්තස්ස චිත්තානං චිත්තා චිත්තම්හා චිත්තස්මා චිත්තේබි චිත්තේහි චිත්තස්ස චිත්තානං චිත්තේ චිත්තම්හි චිත්තස්මින් චිත්තේසු. ඒ තමයි වර්ණගෙන ක්‍රමය. චිත්ත શબ્දේ නපුංසකලිංග. අපි දැන් නර શબ્දය ගත්තොත් එහෙම නරෝ නරා හේ නරා භවන්තෝ නර නරං නරේ. දැන් බලන්න චිත්තේන චිත්තේබි චිත්තේහි නරේන නරේබි නරේහි නරේන නරේබි නරේහි චිත්තාය චිත්තස්ස චිත්තානං නරාය නරස්ස නරාණං චිත්තා චිත්තම්හා චිත්තස්මා චිත්තේබි චිත්තේහි නරා නරම්හා නරස්මා නරේබි නරේහි චිත්තස්ස චිත්තානං නරස්ස නරාණං චිත්තේ චිත්තම්හි චිත්තස්මින් චිත්තේසු නරේ නරම්හි නරස්මින් නරේසු. එතකොට ඔය විදිහට තමයි එක සමානව පුල්ලිංග බුද්ධ શબ્දය නර શબ્දය රුක්ක શબ્දය වගේ શબ્දත් එක්ක තතියා විභක්තියේ ඉඳලා කරණ චතුත්ථි පංචමි චට්ටි සත්තමි කියන විභක්ති දක්වා එකම ආකාරයකට තමයි වර නැගෙන්නේ. අපි තවත් චිත්ත શબ્දයට සමාන වෙන શબ્දයක් අරගෙන බලමු. අපි ගමු පුඤ්ඤ શબ્දය. එහෙම නැත්නම් ඵල શબ્දය. එහෙම නැත්නම් රූප શબ્දය. ඔය කොයි શબ્දත් කොයි නාමය ගත්තත් එකම ක්‍රමයට තමයි වර නැගෙන්නේ. පුඤ්ඤං පුඤ්ඤා පුඤ්ඤානි හේ පුඤ්ඤ හේ පුඤ්ඤා හේ පුඤ්ඤානි පුඤ්ඤං පුඤ්ඤේ පුඤ්ඤානි පුඤ්ඤේන පුඤ්ඤේබි පුඤ්ඤේහි පුඤ්ඤේන පුඤ්ඤේමි පුඤ්ඤේහි පුඤ්ඤාය පුඤ්ඤස්ස පුඤ්ඤානං පුඤ්ඤා පුඤ්ඤම් මහා පුඤ්ඤස්මා පුඤ්ඤේබි පුඤ්ඤේහි පුඤ්ඤස්ස පුඤ්ඤානං පුඤ්ඤේ පුඤ්ඤම්හි පුඤ්ඤස්මින් පුඤ්ඤේසු. එතකොට ආකාරාන්ත නපුංසකලිංග චිත්ත શબ્දය වර නැගීම අපිට හොඳට පාඩම් කරගන්න වෙනවා. මේ ආකාරාන්ත එක શબ્දයක් පාඩම් කරපුවාම අපිට පුළුවන්කම ලැබෙනවා මේ කියන ඕනෑම නාමයක් මෙතන තියෙන පුඤ්ඤ පාප ඵල රූප සාධන සෝත ගාන සුඛ දුක්ඛ කාරණ දාන සීල ධන ජාන ලෝචන මූල කූල බලජාල මංගල මේ ඕනෑම શબ્දයක් අපට මේ චිත්ත શબ્දය වගේ කියන්න වර්ණගා ගන්න පුළුවන්කම ලැබෙනවා. අද දවසේ අපේ මූලික අවධානය යොමු කරන්නේ නපුංසකලිංග શબ્දවල විශේෂ શબ્ද කොටසකට. ඒ තමයි මනෝගණික શબ્ද. අපි බලමු මනෝගණික શબ્දවල යෙදෙන පළවෙනි શબ્දය මන කියන શબ્දය කොහොමද වර නැගෙන්නේ කියලා. පඨමා විභක්තියට මනං මනෝ මනා මනානි ආලපන විභක්තිය හේ මන මනා භවන්තෝ මනා මනානි ආලපන විභක්තිය හේ මන මනා භවන්තානි මනා මනානි. අපි ආපහු පඨමා විභක්තිය බලමු. පඨමා විභක්තිය මනං මනෝ මනා මනානි ආලපන විභක්තිය හේ මන මනා භවන්තානි මනා මනානි. ဒုတိ ය විභක්තිය මනං මනෝ මනේ මනානි. ဒုတိ ය විභක්තිය මනං මනෝ මනේ මනානි. තතියා විභක්තිය මනසා මනේන මනේබි මනේහි මනසා තතියා විභක්තිය මනසා මනේන මනේබි මනේහි. කරණ විභක්තිය මනසා මනේන මනේබි මනේහි. කරණ විභක්තිය මනසා මනේන
මනේබි මනේහි චතුත්ථි විභක්තිය මනසෝ මනස්ස මනානං පංචමී විභක්තිය මනසා මනා මනම්හා මනස්මා බහුවචනය මනානං චට්ටි විභක්තිය මනසෝ මනස්ස මනානං සත්තමී විභක්තිය මනසි මනේ මනම්හි මනස්මින් මනේසු අපි ආපහු මුල ඉඳලා මන શબ્දේ ටිකක් වර්ණ ගන්න බලමු කියන්න බලමු පඨමා මනං මනෝ මනා මනානි ආලපන හේමන මනා භවන්තානි මනා මනානි ဒုတိယ මනං මනෝ මනේ මනානි තතියා මනසා මනේන මනේභි මනේහි කරණ මනසා මනේන මනේභි මනේහි චතුත්ථි මනසෝ මනස්ස මනානං පංචමි මනසෝ මනසා මනා මනම්හා මනස්මා මනානං චට්ටි මනසෝ මනස්ස මනානං සත්තමි මනසි මනේ මනම්හි මනස්මින් මනේසු දැන් අපි බලමු නපුංසක ලිංග මනෝගණික ශබ්ද වලින් බාහිර වුණු අකාරාන්ත ශබ්දයකයි මේ මන ශබ්ද එහෙම නැත්නම් මනෝගණික ශබ්දවලයි තියෙන පොඩි පොඩි වෙනස්කම් ලොකු වෙනසක් දකින්න නැහැ මනෝගණික ශබ්දවල සමහර තැන්වල වචන වැඩිපුර තියෙනවා මනං මනෝ මනා මනානි මෙතන චිත්තං චිත්තා චිත්තානි එතකොට ඒක වචන පඨමා විභක්ති ඒක වචන දෙකක් මන શબ્දේ තියෙනවා නමුත් චිත්ත શબ્දේ එකයි ආලපන විභක්ති හේ මන මනා එතකොට චිත්ත શબ્දේ එකයි එතකොට භවන්තානි මනා මනානි ဒုတိယ මනං මනෝ මනේ මනානි නමුත් චිත්ත શબ્දේ තියෙන චිත්තං චිත්තේ චිත්තානි එතන ဒုတိယ විභක්තිත් ඒක වචන දෙකක් තියෙනවා මන શબ્දේ තතිය විභක්ති චිත්තේන චිත්තේබි චිත්තේහි කියලා තියෙන චිත්ත શબ્ද වල සාමාන්‍ය අකාරාන්ත නපුංසක ලිංග શબ્දයක නමුත් මන શબ્දේහි මනසා මනේන කියලා වචන දෙකක් තියෙනවා කර්ණ විභක්තියත් එහෙමයි එතකොට චතුත්ථ විභක්ති චිත්තාය චිත්තස්ස චිත්තානං නමුත් මනෝගණික શબ્දවල මනසෝ මනස්ස මනානං පංචමී විභක්ති චිත්තා චිත්තම්හා චිත්තස්මා නමුත් මනස් શબ્දේ මනසා මනා මනම්හා මනස්මා මනාන චට්ටි විභක්තිය චිත්තස්ස චිත්තානං මන શબ્දේ වචන දෙකක් තියෙනවා මනසෝ මනස්ස මනානං සප්තමී විභක්තිය මනසි මනේ මනම්හි මනස්මින් කියලා වචන හතරක් තියෙනවා මන શબ્දේ චිත්ත શબ્දේ ගත්තොත් එහෙම චිත්තේ චිත්තම්හි චිත්තස්මින් චිත්තේසු මනේසු ඉතින් පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ එකවරක් එක මන શબ્දයක් පාඩම් මේ මනෝගණික શબ્දයක් පාඩම් කරගත්තාම අපට ඕනම શબ્දයක් වර්ණ ගන්න පුළුවන් මන શબ્දය සිර શબ્දය උර තේජ රජ ඕජ වය පය යස තප වච චේත කියන શબ્ද වර්ණ ගන්න පුළුවන් අපි උදාහරණයක් විදිහට සිර શબ્දේ වර්ණ ගමු සිරං සිරෝ සිරා සිරානි හේ සිර සිරා භවන්තානි සිරා සිරානි ဒုတိယ සිරං සිරෝ සිරේ සිරානි තතියා සිරසා සිරේන සිරේබි සිරේහි කරණ සිරසා සිරේන සිරේබි සිරේහි චතුත්ථි සිරසෝ සිරස්ස සිරානං පංචමි සිරසා සිරා සිරම්හා සිරස්මා සිරානං චට්ටි සිරසෝ සිරස්ස සිරානං සත්තමි සිරසි සිරේ සිරම්හි සිරස්මින් සිරේසු ඔය විදිහට තමයි මේ શબ્ද වර්ණ ගෙන්නේ
භාෂාවේ මේ මනෝගණික ශබ්ද භාවිතයෙන් බොහෝ වාක්‍යවල වචන යෙදෙනවා. විශේෂයෙන් බුදුදහමට අදාළ සූත්‍ර පාඨයන්හි බොහෝ වචන වාක්‍යවල යෙදලා තියෙන අයුරු අපිට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. බලන්න මෙතන පැහැදිලිව තියෙනවා චිත්ත ශබ්දය සහ මන ශබ්දය කියන දෙක. එතකොට චිත්ත ශබ්දයේ සහ මන ශබ්දයේ තියෙන වෙනස්කම් අපිට පැහැදිලිව දැක ගන්න පුළුවන්. චිත්ත ශබ්දය ටිකක් සරලයි මන ශබ්දයට වඩා. නමුත් මන ශබ්දයේ වචන ටිකක් වැඩිපුර තියෙනවා. විශේෂයෙන් ඒක වචන ටිකක් වැඩිපුර තියෙනවා මනෝගණික ශබ්දවල. නමුත් ඒක ලොකු ගැටලුවක් නෙවෙයි. වචන එකක් නැත්නම් දෙකක් තමයි වැඩි වෙන්නේ එක විභක්තියකට. ඒක නිසා අපි මේක හොඳින් අධ්‍යයනය කරලා හොඳට පාඩම් කරගන්න ඕනි. අපි ඊළඟට බලමු භාෂාව තුල පාලි භාෂාව තුල විශේෂයෙන් පාලි භාෂාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇතුළත් වෙලා තියෙන ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ලියවිලා තියෙන්නේ. එතකොට පාලි භාෂාව තුල එහෙම නැත්නම් අපිට තනි වචනයක් විදිහට ගන්න පුළුවන් ත්‍රිපිටකය තුල කියලාම. කොහොමද මේ මන ශබ්දයට අදාළ මනෝගණික ශබ්ද 12 මනෝගණික නාම 12 භාවිතෙන් වචන යෙදෙන්නේ කොහොමද කියන එක අපිට අධ්‍යයනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ පළවෙනියට තියෙන වාක්‍ය අපට හොඳට හුරු පුරුදු වාක්‍යයක්. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ පුබ්බංගමා ධම්මා. අපි හැමෝම අහලා තියෙන වචනයක් ධම්මපදයේ පළවෙනි ගාථාවේ ඇතුළත් ගාථා පාඨයේ පළවෙනි පදය. මනෝ පුබ්බංගමා ධම්මා. වලන්ඩ එතන මන කියන වචනේ දීලා තියෙනවා. මනෝ සෙට්ටහා මනෝමය. එතන මනෝ කියන එක තැන් දෙකක දීලා තියෙනවා නේද? මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ඨේන. බලන්න මන ශබ්දයේ යෙදিলা තියෙන විදිහ. ඒතර කායේන වාචාය මනසා කියලා මෙතන තියෙනවා මනසා කියලා. කායේන වාචාය මනසා. ඒතර වාචානුරක්ඛි මනසා කියලා මෙතන මන ශබ්දයෙන්ම යෙදিলা තියෙනවා. භාවනාය රතෝ මනෝ. එතන මන ශබ්දය. යේනස්ස පලිතං සිරං. යේනස්ස පලිතං සිරං. එතකොට සිරෝ කියන වචනය මෙතන යෙදিলা තියෙනවා. පරිපක්කෝ වයෝ තස්ස වයෝ යසෝ භෝග සමප්පිතෝ. යස ශබ්දයේ දීලා තියෙනවා. මනසා සංවරෝ සාදු රක්ඛන්තා සීල තේජේන. රක්ඛන්තා සීල තේජේන. බලන්න මේ වාක්‍ය ඔක්කොම අරගෙන තියෙන්නේ ත්‍රිපිටකය ආශ්‍රය කරගෙන. එතකොට මනෝගණික ශබ්ද බහුල වශයෙන් භාවිතාත් වෙලා තියෙන බව අපට පේනවා. ඊළඟට අපි දැනගන්නම ඕනෑ දෙයක් තමයි මන ශබ්දයේ අර්ථ කොහොමද තියෙන්නේ කියලා. මන ශබ්දයේ අර්ථ කොහොමද තියෙන්නේ කියලා. එතකොටයි අපට මේවා ගැන වැඩිපුර අධ්‍යයනයක් කරන්න පුළුවන් වෙන්නේ
ඉගෙන ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි දන්නවා පඨමා ආලපන ဒုတိ යා තතියා කරණ චතුත්ථි පංචමි චට්ටි සප්තමි කියන විභක්ති වල අර්ථ කොහොමද යෙදෙන්නේ කියලා අපි දන්නවා. පඨමා විභක්තියේ අර්ථය උක්තාර්ථය කර්තෘ හඟවීම. එතකොට ඒකේ මනං මනෝ කියලා කියන්නේ මනස. මනස ලිංගාර්ථයමයි. මනා මනානි කියලා කිව්ව මනස්. සිත් ගොඩක් මනස්. එතකොට ආලපන විභක්තියේ අර්ථය ආමන්ත්‍රණය කියලා අපි දන්නවා. අපිට මනසට කතා කරන්න වුණොත් අපි ආලපන විභක්තිය භාවිතා කරලා තමයි මනසට කතා කරන්නේ. එම්බල මනස. එම්බල මනස් කියලා. එතකොට ဒုတိ යා විභක්තියේ අර්ථය කර්මාර්ථය. වාක්‍යයක කර්මය ප්‍රකාශ කිරීම. මනං මනෝ මනානි මනේ මනානි මනං මනෝ මනේ මනානි. එතකොට මනස මනස්. එතකොට මේ ටිකේම තේරුම් සමානයි. එතකොට තතියා විභක්තිය මනසින් බහුවචනය මනස් වලින් මනසින් මනස් වලින්. එතකොට තතියා විභක්තිය අපි දන්නවා අනුක්ත කර්තෘ යෙදෙන්නේ. කරණ විභක්තිය කරණ කොටගෙන කියන වචනයත් එක්ක යන තේරුමක්. මනස කරණ කොටගෙන. දැන් අපිට ඉස්සෙල්ලා වාක්‍යයක් හම්බුණා. මනසාචේ පදුට්ඨේන. ඉදින් මනස කරණ කොටගෙන පදුට්ට වූ සිතිවිලි වලින් සිතිවිල්ලෙන් වැරදි සහගත සිතිවිල්ලෙන්. එතකොට මනස කරණ කොටගෙන මනස් කරණ කොටගෙන අපි දන්නවා චතුත්ථි විභක්තියේ අර්ථය සම්ප්‍රදානාර්ථය. දීම මන අපි ටයන්න අවධාරණය වෙනවා. මනසට මනස් වලට කියලා චතුත්ථි විභක්තියේ මේ ටයන්න අවධාරණය වෙනවා ගොඩක් වෙලාවට තේරුමකදී. පංචමී විභක්තිය අපාදානයක් වෙන්වීමක්. මනසින්. එතකොට මනස් වලින් වෙන්වීමක්. චට්ටි විභක්තිය අර්ථයක්. මනසෙහි මනසේ මනස්වල. දැන් අයිතියක් හැඟවීමේදී අපි ගේ කියන වචනය භාවිත වෙනවා ගොඩක් වෙලාවට ප්‍රාණවාචී શબ્දේ මිනිසාගේ මිනිසුන්ගේ. නමුත් මෙතනදී මනසගේ කියලා අපිට කියන්න බෑ. ඒ නිසා යමකට අයිති නම් මනසේ සිටිවිලි කියලා ගොත් ඒ සිටිවිලි අයිති මනසට. මනස්වල. එතකොට සප්තමී අර්ථයත් ඒ විදිහමයි මනසෙහි මනස්වල. එතකොට සිටිවිලි මනසෙහි තිබේ. එතකොට සිටිවිලි තියෙන්නේ ආධාරය කරන කොටගෙන. අපි දන්නවා සප්තමී විභක්තිය ආධාරාර්ථයෙහි යෙදෙන්නේ. ඔය විදිහට අපි තේරුම ඉගෙන ගන්නට ඕනේ. දැන් උදාහරණයක් විදිහට සිර කියන වචනයත් එක්ක සිර කියන්නේ සිරස. අපි බලමු මේ શબ્දවලට සිරස කියන එකට අර්ථ යොදලා. සිරස සිරස් නැත්නම් හිස හිස්. එම්බල හිස එම්බල හිස්. ඊට පස්සේ හිස හිස්. ඊට පස්සේ හිසින් හිස් වලින් සිරසින් සිරස් වලින් හිස කරන කොටගෙන එහෙම නැත්නම් සිරස කරන කොටගෙන සිරස් කරන කොටගෙන සිරසට නැත්නම් හිසට හිස් වලට හිසින් හිස් වලින් හිසේ හිස් වල හිසෙහි හිස් වල ඔය විදිහට තමයි අපි අර්ථය ගන්නෙ. උර කියලා ගත්තොත් ලය උර මණ්ඩල ඒ විදිහට තමයි අපි අර මේ
නාම වර්ණගීමට සමාන වෙන විදිහටම තමයි තේරුම සහ වර්ණගීම කියන දෙකම සිද්ධ කරන්නේ. මම හිතන්නේ පැහැදිලි ඇති. අපි ආපහු මේ වාක්‍ය ටික බලනවා අර්ථය සමග. මනෝ කියන එක පඨමා විභක්ති ඒක වචනයි. ඒතර මනෝ පුබ්බංගමා ධම්මා. මනස පූර්වාංගම ධර්මයයි. මනෝ සෙට්ඨා මනස ශ්‍රේෂ්ඨය. මනෝමය මනෝමය මනසාචේ පදුට්ඨේන. එතකොට මේ මනසා කියන එක විභක්තිය කරණ විභක්තිය. එතන කායේන වාචාය මනසා සිතින් මනසින්. එතන මනසා කියන එක කරණාර්ථේ. කායේන කයින් වාචාය වචනෙන් කය කරන කොටගෙන වචනය කරන කොටගෙන මනස කරන කොටගෙන. එතකොට මෙතනත් මනසා කියලා තියෙනවා. මනස කරන කොටගෙන වචනය රක්ෂණය වෙනවා. එතකොට භාවනාය රතෝ මනෝ යේනස්ස පලිතං සිරෝ. මේ හැම වචනයකම වාක්‍යයකම අපි තේරුම අර විභක්ත්‍යානුකූලව ගත යුතුයි. අපි තව වචන වාක්‍ය ටිකක් බලමු. ධනවන්තෝ යසස්සිනෝ යසස්සිනෝ එවං තේජානුභාවේන උග්ග තේජෝ තේජසා ජිනසාසනං සීවලී ගුණ තේජේන පරිත්තං තං බනාමහි. සිරස්මින් තේ බුද්ධ සෙට්ඨෝ අරහං තානං ච තේජේන තේජසා අනේකා අන්තරායාපි විනස්සන්තුච්ච තේජසා භෝගං බුද්ධිච යසවා. දැන් බලන්න අපට පිරිත් දේශනා කරනකොට අපේ පොඩි හාමුදුරන් වහන්සේලා වත පිරිත් කියනකොට පිරිත් දේශනා කරනකොට මේ වචන ගොඩක් අපට හම්බ වෙනවා. ධනවන්තෝ යසස්සිනෝ එවං තේජානුභාවෙන සදා රක්කන්තු සීවලි උග්ග තේජෝ මහා වීරෝ තේජසා ජිනසාසනං සීවලී ගුණ තේජේන පරිත්තං තං බනාමහි. සිරස්මින් තේ බුද්ධ සෙට්ටෝ අරහං තානං ච තේජේන අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා. එතකොට අපට මේ මනෝගණික ශබ්ද හරියට දැනගෙන හිටියොත් තමයි මේ වගේ අර්ථ කියන්න පුළුවන්කම තියෙන. අපි දෙක තුනක අර්ථ බලමු. අරහං තානං ච තේජේන තේජේන කියලා කියපුවා අපට රක් වෙනවා තේජසින්. එතකොට තේජස කරණ කොටගෙන කරණාර්ථේහි රහත් වූ මහා රහතන් වහන්සේලාගේ තේජසින්ද අනේකා අන්තරායාපි විනස්සන්තු ච තේජසා. එතකොට එතනත් කරණාර්ථය අනේකාන්තරායාපි නොයෙක් අන්තරායන් උපද්‍රවයන් විනස්සන්තු දුරු වේවා තේජස කරණ කොටගෙන. භෝගං බුද්ධිච යසවා භෝගං බුද්ධිච යසවා භෝග වඩා වර්ධනය වේවා. ඒ වගේම යසවා කීර්තිය හෝ යස කියන එක කීර්ති යස කියන එක වචනයක් තමයි පිගන්නේ. කීර්තිය භෝගයන්ද කීර්තියද වඩා වර්ධනය වේවා. ඉතින් ඔය වගේ ඒවං තේජානුභාවෙන් තේජසේ ආනුභාවයෙන්
උග්‍ර තේජසින් යුත් මහා වීරයන් වහන්සේ කියන එක. ඉතින් මේ වගේ අර්ථ එච්චර අමාරු නැහැ. එච්චර අපිට අපහසුවකින් තොරව අර්ථ ගන්න පුළුවන්. නමුත් මේවා කොයි ව්‍යාකරණ අංගයටද, කොයි විදිහේ විභක්තියකටද, කොයි විදිහේ શબ્දයකටද, කොයි විදිහේ නාම වර්ණ ගීමකටද අයිති වෙන්නේ කියලා අපි දැන ඉගෙන ගන්න ඕන. එතකොට මෙතන වාක්‍ය ටිකක් තියෙනවා සිංහලට නගන්න. අසප්පුරිසෝ පදුට්ටේන මනසා බාසති කරෝතිච. මනසා කියලා වචනයක් මෙතන තියෙනවා. මනසා. බික්ඛු පසන්නේන මනසා ධම්මං දේසේති. එතනත් මනසා කියලා තියෙනවා. බුද්ධ තේජේන අන්තරායා විනස්සන්තු. තස්ස වයෝ පරිපක්කෝ හෝති. සීලේන සම්පන්නෝ යසෝ භෝග සමප්පිතෝ සබ්බත්ත පූජිතෝ හෝති. එතකොට මනෝගණික ශබ්ද වලින් වචන පහක් මේ වාක්‍යවලට ඇතුළත් වෙලා තියෙන. අපි එකක් සිංහලට නගලා බලමු. අසප්පුරිසෝ පදුට්ඨේන මනසා භාසති කරෝතිච. අසප්පුරිසෝ කියලා කියන්නේ අසත්පුරුෂයා, දුර්ජනයා. පදුට්ඨේන මනසා. පදුට්ඨේන මනසා කියලා කියන්නේ වැරදි සහගත සිතිවිල්ලෙන්, දුෂ්ට සහගත සිතිවිල්ලෙන් භාසති කරෝතිච කතා කරයිද, කටයුතු කරයිද. එතකොට අසත්පුරුෂයා පදුට්ටේන මනසා දුෂ්ට වූ සිතිවිල්ලෙන් සිතෙන් කතා කරයිද, වැඩ කරයිද. බික්කු පසන්නේන මනසා ධම්මං දේසේති. භික්ෂුන් වහන්සේ ප්‍රසන්න වූ මනසින් දහම් දෙසයි. ඒතර අර්ථය එච්චර අපහසු නැහැ. නමුත් මේ වචන පිළිබඳව අපි දැන ඉගෙන ගන්න ඕන. හොඳයි. අද මේ නාම වර්ණගීම කියන පාඩමේ දෙවෙනි කොටසින් අපි බලාපොරොත්තු වුණේ විශේෂයෙන් මනෝගණික ශබ්ද පිළිබඳව හඳුන්වා දීම සඳහා. මනෝගණික ශබ්ද 12ක් තියෙනවා. එතකොට ඒ ශබ්ද 12 මේ වර්ණගීම ඒ විභක්ත්‍යානුකූලව පඨමා ආලපන ဒုတိ යා තතියා කරණ චතුර්ථි පංචමි චට්ටි සත්තමි කියන මේ විභක්ති වලට කොහොමද වර්ණගෙන්නේ කියන එක අපි ඉගෙන ගත්තා. එතකොට ඒකේ අර්ථය කොහොමද එන්නේ? අර්ථය එච්චර අමාරු නැහැ. විභක්ත්‍යානුකූලව අනෙක් ඒවා වගේම තමයි අර්ථය එන්නේ. තේරුම දන්නවා නම් අපට ඒ විභක්තියට අනුව අර්ථය ගන්න පුළුවන්. එතකොට ඒ වර්ණගීම් ක්‍රමය, විභක්ත්‍යානුකූල වර්ණගීම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි නපුංසක ලිංග ශබ්දය සමග කොහොමද ඒ මනෝගණික ශබ්දයේ වර්ණගෙන්නේ කියලා අපි වෙනස්කම් සහිතව ඉගෙන ගන්නට යෙදුණා. හොඳයි. අද දවසේ මේ නාම වර්ණගීම පාඩම අවසන් කරන්නේ 3 ශ්‍රේණියේ 3 පාඩමට අදාළ දෙවෙනි කොටස හැටියට මනෝගණික ශබ්ද වල තියෙන විශේෂතාවයන් ගැන තමයි අපි කතා කරේ. අපි නැවත දවසක හමු වෙමු තවත් පාඩමකින්. හැමදෙනාටම තෙරුවන් සරණයි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් පිරිවෙන් අධ්‍යාපනය ලබන සුවහසක් පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ, මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා, ෆ්‍රෙසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන
මහඟු සමාජ සත්කාරයයි ටීපී පිරිවෙන් අධ්‍යාපනය.